හොඳයි පින්වත්නි කවුරුත් සාදුකාරයක් පවත්වමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පරිපක්ඛෝ වයෝ මයිහං පරිත්තං මම ජීවිතං පහයෝ ගමිස්සාමි කතම් මේ සරණ මත්තනෝති. ගරු කටයුතු මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දැන් හැමදෙනාම සූදානම් වන්නේ වෙසක් පුර පසළොස්වක පොහොය නිමිති කරගෙන තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානයේහි පවත්වනු ලබන සීල භාවනා වැඩසටහනේ මේ වෙලාවට නියමිත ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න. අපේ කල්යාණ මිත්‍ර අතිපූජනීය මිරහවත්ති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි සංවිධානය කර තිබෙන මේ වැඩසටහන ඊටාම හොඳින් පෙළගස්වා තිබෙනවා. ඉතින් මේ වෙලාවේ අපි මේ ස්ථානයට වැඩම කළේ උන්වහන්සේට තියෙන කල්යාණ මිත්‍රත්වය නිසාමයි. අද ධර්ම දේශනා 7ක් දවස පුරාවටම පවත්වන්න භාරගෙන තියෙද්දී අපි හාමුදුරු සහ මාතර තියෙන සුහදත්වය මුල් කරගෙන අපි මේ වැඩසටහනට බොහොම ඕනකමින් වැඩම කළේ. මේ වෙලාවේ ධර්ම දේශනාව සඳහා මා ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිදු වුණ ඒ සිදුවීම් මාලාව පිළිබඳව විස්තරයක්. මහා පරිනිබ්බාන සූත්‍රය ඇසුරු කරගෙන තමයි මේ සූත්‍රය කරන්නේ, මේ දේශනාව සිදු කරන්නේ. සාමාන්‍යයෙන් මගේ සිරිත් පරිදි කරන දේශන විලාසයෙන් බැහැර වෙලා එක්තරා විදිහක භාවනා මනසිකාරයක් විදිහටයි මේ දේශනාව සිදු කරන්නේ. මා විසින්ම සම්පාදනය කරන ලද ග්‍රන්ථයක සඳහන් කාරණා කියවමින්, ඒ නිසා ඔබත් කැමති අය සාවධානව මෙය දෙනෙත් පියාගෙන අහගෙන ඉන්න පුළුවන්. එහෙම නැත්නම් බොහොම සංසුන් මනසින් අරමුණ හොඳට අවධානයෙහි පිහිටුවාගෙන මේ දේශනාව ශ්‍රවණය කරන්න කියලා අපි කාරුණිකව සිහිපත් කරනවා. දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයට අනුව මහා කාරුණික බුදු පියාණන් වහන්සේ පිරිනිවන් මංචකයට වැඩි ගමන ආරම්භ කරන්නේ රජගහ නුවර ගිජ්ජකූට පර්වතයේ ඉඳලා. බුදු පියාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ සිටියේදී අජාසත් මහරජාණන් විසින් එවන ලද සුනීධ සහ වස්සකාර යන අමාත්‍යවරු දෙදෙනාට
ලිච්ඡවි රජදරුවන්ගේ සප්ත අපරිහානීය ධර්මයන්ගෙන් යුක්තව කටයුතු කරන ආකාරය පැහැදිලි කළා. එසේ කටයුතු කරන තුරාවට ඔවුන්ව කිසිවෙකුටත් පරාජය කළ නොහැකි බව පවසා එම සප්ත අපරිහානීය ධර්මයන් භික්ෂූන් වහන්සේලාටද ගලපා දේශනා කොට එයින් අම්බලට්ටිකා නම් ග්‍රාමයේ බලා පිටත් වන්නට ගිජ්ජකූට පර්වතයේ සිට ගමන් ආරම්භ කළා. අම්බලට්ටිකා ග්‍රාමයට වැඩම කළ බුදු පියාණන් වහන්සේ එහිදී භික්ෂූන් වහන්සේලට කතා කරලා සිහිපත් කළේ, මහණෙනි, තථාගතයන් වහන්සේ දැන් බොහෝ වයස්ගතයි. පිරිනිවන් පාන කාලය ආසන්නවයි සිටින්නේ. ඔබ සීල සමාධි ප්‍රඥාවන්ගෙන් දියුණු වෙලා ආශ්‍රවයන් ප්‍රහාණය කිරීමේ යෙදී කටයුතු කරන්න කියලා. අම්බලට්ටිකා ගමේ ටික කාලයක් වැඩ සිටි බුදු පියාණන් වහන්සේ එතනින් නාලන්දා නුවරට වැඩම කළා. නාලන්දාවේ කෙටි කාලයක් වැඩ සිටි බුදු පියාණන් වහන්සේ එතනින් පාටලීපුත්‍ර ගාමයට වැඩම කොට එම ගම්වැසියන් විසින් තනා පූජා කරන ලද ආවාසයේ ටික කාලයක් වැඩ සිටියා. ඉන්පස්සේ එතනින් කෝටි ග්‍රාමයටත් නාදිකා ග්‍රාමයටත් වැඩම කළා. විශාලා මහනුවරට වැඩම කළේ ඉන් අනතුරුව උන්වහන්සේ විශාලා මහනුවර අම්බපාලිගේ අඹ උයනට වැඩම කළා. තමන්ගේ අඹ උයනට බුදුහාමුදුරුවෝ වැඩම කළා කියලා ආරංචි වුණාම අම්බපාලිය බුදු පියාණන් වහන්සේට පසුදා දනට ආරාධනා කළා. දන් පිළිගන්වලා බණ අහලා අම්බපාලිත් සදැහැති උපාසිකාවක් බවට පත් වුණා. තමන් සතු අගනා අඹ උයන බුදු පියාණන් වහන්සේට පූජා කළා. එම අඹ උයනේ කාලයක් වැඩ සිටි බුදු පියාණන් වහන්සේ එතනින් නික්මිලා බේලුව කියන ග්‍රාමයට වැඩම කළා. මේ බේලුව ග්‍රාමයේදී තමයි බුදුරජාණන් වහන්සේ අවසන් වස් කාලය ගත කළේ. මෙහි වැඩ සිටින සමයේ බුදු පියාණන් වහන්සේට ඉතා දරුණු මාරාන්තික වේදනාවන් ගෙන දුන් රෝගාබාධයක් ඇති වුණා. මනා සිහි නුවණින් මේ සියලු කායික වේදනාවන් ඉවස දරාගත් බුදු පියාණන් වහන්සේ කල්පනා කළේ, භික්ෂු සංඝයාට නොදන්වා පිරිනිවන් පෑම සුදුසු නොවන බැවින් සතර රිද්ධිපාද බලයෙන් ආයු සංස්කාරයන් අදිෂ්ඨාන කළ යුතු බව. එසේ සිදු කළ පසු බුදු පියාණන් වහන්සේගේ ශරීරයේ තිබිච්ච රෝගාබාධ දුරු වෙලා ගියා. ඉන්පස්සේ ළඟ සිටි ආනන්ද හාමුදුරන්ට කතා කරලා ඒ අසල තිබූ චාපාල චේතිය ළඟට වැඩම කළා. චාපාල චේතිය අසලදී බුදු පියාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට මතක් කරනවා, ආනන්ද, ඡන්ද, චිත්ත, විරිය, විමර්ශ යන සතර රිද්ධිපාද ධර්මයන් යමෙක් බහුල කොට වඩා තිබේද, ඒ තැනැත්තට අවශ්‍ය නම් කල්පයක් කල් වුණත් ජීවත්ව සිටිය හැකියි කියලා. තථාගතයන් වහන්සේ දෙලෙසින් සතර රිද්ධිපාද වැඩූ කෙනෙක් කියලත් උන්වහන්සේ සිහිපත් කළා. එසේ පැවතුවත් බුදු පියාණන් වහන්සේ මේ කියන කතාවේ යටි අදහස කුමක්දයි අවබෝධ කර ගැනීමට ආනන්ද හාමුදුරුවන්ට අවකාශයක් ලැබුණේ නැහැ. උන්වහන්සේගේ හිත පවිතු මාරයා විසින් වෙනතකට යොමු කරලායි තිබ්බේ. ආනන්ද හාමුදුරුවන්ගෙන් දිගු කල වැඩ සිටීමට සඳහා ආරාධනාවක් ලැබුණේ නැහැ. උන්වහන්සේ බුදු පියාණන් වහන්සේට උපස්ථාන කොට එතනින් මදකට ඉවත්ව ගිය පසු එතනට පැමිණි මාරයා සුගතයන් වහන්සේ දැන් පිරිනිවන් පාන්නට සුදුසු කාලයයි කියා පවසා සිටියා. තමන් වහන්සේගේ 45 වසක බුද්ධ කෘත්‍ය දෙස නැවත ආවර්ජනය කළ බුදුහාමුදුරුවෝ සසුන රැකගත හැකි ප්‍රතිබල සම්පන්න භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිසක් දැන් සැකසී ඇති බව දැක මේන් තවත් මාස 3ක් ගෙවී යන තැනදී තමන් වහන්සේ
පිරිනිවන් පානවා කියලා සිතලා ආයු සංස්කාරයන් අතහැරියා. ඒ සමගින්ම මහ පොළොව මහහඬින් කම්පා වී අකරට වැසි ඇද හැලෙන්නට වුණා. මහ පොළොව කම්පා වීමෙන් අතිශයින්ම කලබලයට පත්වෙච්ච ආනන්ද හාමුදුරුවෝ බුදු පියාණන් වහන්සේ වෙතට පැමිණිලා භූමි කම්පාව සිද්ධ වෙන්න හේතුව විමසනවා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ සිහිපත් කළේ මහ පොළොව කම්පා වෙන්නට හේතු කාරණා 8ක් තියෙන බවත්. ඒ සඳහා මුල්වන දේශනාවන භූමිචාල සූත්‍රය උන්වහන්සේ දේශනා කළා. ඒ දේශනාවට අනුව බුදු පියාණන් වහන්සේ ආයු සංස්කාර අතහරින මොහොතේ මහ පොළොව කම්පා වෙනවා. කරුණ මැවණවින් තේරුම් ගත් ආනන්ද හාමුදුරුවෝ එම මොහොතේ මහ පොළොව කම්පා වුණේ වෙනත් හේතුවක් නිසා නොවේ. බුදු පියාණන් වහන්සේ ආයු සංස්කාර අතහල නිසාය කියලා අවබෝධ කරගෙන මහත් කම්පාවෙන් අනේ බුදු පියාණන් වහන්සේ අනුකම්පා කරලා තවත් කල්පයක් කල් වැඩ ඉන්න කියලා යාචනා කළා. එවිට බුදුහාමුදුරුවෝ සිහිපත් කළේ දැන් මේ විල්ලීමට කාලය නොවන බව. සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාවය ගැන පවසලා ආනන්ද හාමුදුරුවන්ගේ හිතේ දුක තුනී කළා. අනතුරුව බුදු පියාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට පැවසුවේ රජගහ නුවර සිටින භික්ෂූන් වහන්සේලා සියලු දෙනාට කූටාගාර ශාලාවට රැස් වෙන්න කියලා. එදා මහා කාරුණික බුදු පියාණන් වහන්සේ සංඝ මැද පනවා තිබූ ආසනයේ වැඩ සිට බුදු සසුන බොහෝ කාලයක් පවත්ව ගැනීමට සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් පුහුණු කළ යුතු බව පවසා සිටියා. ඒ වගේම හේතුන් නිසා හටගන්න සියලුම දේ හේතුන් නැති වී යාම තුළ නිරුද්ධ වෙන බවත් තමන් වහන්සේ තව නොබෝ දිනකින් සියලු දෙනා අතහැර පිරිනිවන් පාන බවත් පවසා සිටියා. පරිපක්ඛෝ වයෝ මයිහං මහණෙනි මට දැන් බොහෝම වයසයි. පරිත්තං මම ජීවිතං මට තවත් ජීවත් වීමට තියෙන බොහෝම ටික කාලයයි. පහය වූ ගමිස්සාමි මම ඔබ සියලු දෙනා අතහැර යන්නෙමි. කතම් මේ සරණ මත්තනෝ මම මගේ පිහිට හදාගත්තා. අප්පමත්තා සතිමන්තා මහණෙනි ඔබත් අප්‍රමාදීව සිහිය පිහිටුවාගෙන සුසීලා හෝත භික්ඛවෝ සිල්වත්ව වාසය කරන්න. සුසමාහිත සංකප්පා සචිත්ත මනුරක්ඛත හිත හොඳින් එකඟ කරගෙන රැකගන්න. යෝ ඉමස්මින් ධම්ම විනයේ යමෙක් මේ ධර්ම විනය නම් ශාසනය තුල අප්‍රමත්තෝ විහෙස්සති අප්‍රමාදීව කටයුතු කරනවද පහය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති ජාත්‍යාදී සසර දුක් දුරුකොට නිවන් සුව සලස ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. අනතුරුව මහා කාරුණික බුදු පියාණන් වහන්සේ විශාලා මහනුවර පිණ්ඩපාත චාරිකාවක යෙදුණා. එහිදී තමන්ගේ මුළු ශරීරයම හරවා නාගාව ලෝකණයෙන් විශාලා මහනුවර දෙස බැලූ බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේට කතා කරලා මතක් කරනවා ආනන්ද තථාගතයන් වහන්සේ විශාලා මහනුවර දකින අවසන් අවස්ථාව මෙයයි කියලා. අපි දැන් භණ්ඩ ග්‍රාමයේ වෙත යමු කියලා බුදුහාමුදුරුවෝ පැවසුවා. උන්වහන්සේ විශාලා මහනුවරට සමුදීලා භණ්ඩ කියන ග්‍රාමයට වැඩම කළා. එම ගමින් බුදු පියාණන් වහන්සේ හස්ති ග්‍රාමයට අනතුරුව අම්බ ග්‍රාමයට වැඩම කළා. ඉන්පස්සේ ජම්බු ග්‍රාමයටත් එතනින් භෝග නගරයටත් වැඩම කළා. භෝග නගර වාසීන්ට සතර මහා උපදේශ දේශනා කළ බුදු පියාණන් වහන්සේ එතනින් පාවා නුවරට වැඩම කළා. පාවා නුවර වැසි චුන්ද කර්මාර පුත්‍රයාගේ අඹ වෙන
වාසය කළ බුදු පියාණන් වහන්සේට දානයට ආරාධනා කළ චුන්ද ඌරන් ලගින්න තැන හටගත් හතු වර්ගයකින් කරන ලද ආහාරයක් වන සූකර මද්දවය සහිත දානයක් පූජා කළා. බුදු පියාණන් වහන්සේට පමණක් එම ආහාරයේ බෙදන ලෙස දැක් වූ මහා කාරුණික බුදු පියාණන් වහන්සේ එහි ඉතිරි කොටස සතුන් නැති තැනක වල දමන්න උපදෙස් දුන්නා. දන් වළඳ අවසානයේ චුන්ද කර්මාර පුත්‍රයාට බුක්තානුමෝදනාව සිදු කළ බුදු පියාණන් වහන්සේ ඔහුගේ නිවසින් පිටත්ව ගිය පසු උන්වහන්සේට කලක සිට පැවති යටපත් වෙලා තිබිච්ච රෝගාබාධයක් වන ලෝහිත පක්ඛන්දිකා හෙවත් ලේ අතිසාරය උත්සන්න වුණා. මාරාන්තික වේදනාවක් බුදු සිරුරට ඇති වුණා. සිහිනුවණින් සියලු වේදනාවන් නිවස දරාගෙන බුදු පියාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවනුත් සමගින් පාගමනින්ම කුසිනාරානුවරට වැඩම කරනවා. අතර මගදී අවස්ථා කීපයකදී රෝගී උත්සන්න වේ. බුදු පියාණන් වහන්සේට ක්ලාන්තය ඇති වුණා. කුසිනාරාව බලා ගමන් කරන බුදු පියාණන් වහන්සේට දැඩි පිපාසයක් ඇති වුණා. ගමන් විඩාවෙන් විඩාවට පත්ව සිටි බුදු පියාණන් වහන්සේගේ බුදු සිරුරට පිපාසයේද දැඩි වෙහෙසක් ගෙනල්ලා දුන්නා. පිපාසය දරාගත නොහැකි තැන අතරමඟදී බුදු පියාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කතා කොට පිපාසයි ආනන්ද තථාගතයන් වහන්සේට ක්ලාන්තයි. ආනන්ද ඉක්මනින් තථාගතයන් වහන්සේට විවේක ගැනීමට අසුනක් පනවන්න යනුවෙන් පැවසුවා. පැන වූ අසුන මත වැඩ සිටි බුදු පියාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට පැවසු ඉක්මනට දිය පොදක් ගෙන එන්න කියලා. පැන්ගෙන එන තැනට එතන පැන්ගෙන එන්නට බුදු හාමුදුරුවන්ගේ නියෝගයේ පරිදි ආනන්ද හාමුදුරුවෝ අසල තිබූ ජල පහර ළඟට වැඩියා. ආනන්ද හාමුදුරන්ට දැක ගන්නට හැකි වුණේ ඒ වතුර තිබිච්ච තැන ටික මොහොතකට කලින් එම දිය පහර හරහා ගමන් කළ ගැල් 500ක් ඇදගෙන ගිය ගවයන්ගේ අඩිපාරවල් නිසා කැළතී මඩ වී තිබුණ බවයි. අනේ මනා ලෙස පෙරා පිරිසිදු ලෙසින් පෙන් ලබා දුන්න මගේ බුදු පියාණන් වහන්සේට මම කොහොමනම් මේ අපිරිසිදු ජලය පානය කරන්න ලබා දෙන්නද? මං කොහොමද මේ වතුර ගෙනියන්නේ කියලා හිතලා ආනන්ද හාමුදුරුවෝ පෑන් ගෙනියන්නේ නැතුව ආපසු බුදු හාමුදුරුවෝ වෙතට යනවා. දිය අපිරිසිදු බැවින් බිව නොහැකි නිසා Taman දිය නොගෙන ආව ආනන්ද හාමුදුරුවෝ බුදු පියාණන් වහන්සේට කියනවා, ස්වාමීනි කුකුත්හා නදිය තිබින්නේ මේ අසලමයි. මදක් ඉවසන් සිටින්න. එම නදිය වෙත ගොස් පෑන් සැනහි පෑන් වළඳා සැනහි ඇකියයි බුදුහාමුදුරුවන්ට ආනන්ද හාමුදුරුවෝ මතක් කරනවා. නමුත් පිපාසයෙන් ක්ලාන්ත වී සිටි බුදු පියාණන් වහන්සේගේ අසරණ ඉල්ලීම උනේ අනේ ආනන්ද ඉක්මනින් පෑන් ටිකක් ගෙන එන්න කියලයි. ආනන්ද හාමුදුරුවෝ බොහෝම වේදනාවට පත් වුණත් හිත හදාගෙන අකමැත්තෙන් නමුත් මඩ වතුර සහිත දිය පාර වෙතට ගොස් පෑන් ටිකක් පෙරා ගන්න මේ සිතා පාත්‍රය වතුර වෙත ලං කරනවා සමගින්ම එම දිය පහරේ තිබූ ජලය නිල් දිය දහරක් බවට පත් වෙලා පිරිසිදුව බබලන්නට වුණා. බුදු පියාණන් වහන්සේගේ ආශ්චර්යමත් පුණ්‍ය බලය ගැන වඩා පැහැදුණු ආනන්ද හාමුදුරුවෝ බුදු පියාණන් වහන්සේ වෙත මහත් ගෞරවයෙන් එම දිය පහරින් පෑන් පාත්‍රගෙන වෙත් පූජා කළා. එම දිය පානය කළ සිය ගතට වූ වෙහෙස මහන්සිය අඩු කරගත් බුදු පියාණන් වහන්සේ එහිම ටික වේලාවක් වැඩ හිටියා. ඒ අසලින් ගමන් කළ ආලාර කාලාමයන්ගේ ශ්‍රාවකයෙක් වූ කුක්කුස මල්ලයන් පාවා නුවර බලා යද්දී බුදු පියාණන් වහන්සේ වැඩ සිටින ඉරියව්ව දැකලා පැහැදිල කතාබස් කළා. තමන් සතු රන් පැහැති වස්ත්‍ර යුගලයක් බුදු පියාණන් වහන්සේට පූජා කළා. බුදුහාමුදුරුවෝ එකක් තමන් වහන්සේ විසින් පිළි අරගෙන අනෙක ආනන්ද හාමුදුරුවන්ට පූජා කරන ලෙස මතක් කළා.
කුක්කුසේ හිම කළා. ඔහු එතනින් ගියාට පස්සේ ආනන්ද හාමුදුරු තමන්ටත් ලැබුණ සලුව බුදු පියාණන් වහන්සේට පූජා කොට එම රන්වන් සලු දෙක බුදු පියාණන් ඒ රන්වන් සලු දෙකෙන් බුදු පියාණන් වහන්සේගේ රන්වන් සිරුර සැරසුවා. ඒ සංකේතවත් කිරීමට තමයි අදත් බොහෝ සදහැතියන් රන් සලු සකස් කොටගෙන ගිහිල්ලා පරිනිර්වාණ මංචකේ වැඩ ඉන්න බුදුහාමුදුරන්ගේ බුද්ධ ප්‍රතිමා වහන්සේට පූජා කරන්නේ. එම රන් සලු දෙක පෙරවීමෙන් පස්සේ බුදු සිරුර ගිනි අඟුරු පැහැති රන්වන් පැහැයකින් දිලී බැබලෙන්නට වුණා. ඒ දුටු ආනන්ද හාමුදුරුවෝ අනේ ස්වාමීනි මම කවදාවත් දැකලා නැහැ බුදු සිරුර මේ තරම් රන්වන් පැහැයෙන් බබලනවා. මේ නම් මොන තරම් ආශ්චර්යයක්ද යනුවෙන් පැවසුවා. එවිට බුදු පියාණන් වහන්සේ පැවසුවේ බුදු සිරුර මහ බෝසතුන් සම්මා සම්බුද්ධත්වයට පත්වන විටදීද සහ මහා පරිනිර්වාණයට පත්වන දිනයේදී එලෙසින් රන්වන් පැහැයෙන් බබලන බවයි. එසේම අද රාත්‍රියේදී තථාගතයන් වහන්සේ මහා පරිනිර්වාණයට පත්වෙනවා කියලා උන්වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට මතක් කළා. පින්වතුනි, මහා කාරුණික බුදු පියාණන් වහන්සේ ආනන්ද හිමියන් සමගින් මේ ස්ථානයේ ටික වේලාවක් විවේක සුවයෙන් වැඩ ඉඳලා කුකුත්හා නදිය වෙත වැඩම කළා. නදියට බැස පැන් සැනහුණු බුදු පියාණන් වහන්සේ නදියෙන් ගොඩට වඩිනවත් සමගින් තද බල ක්ලාන්ත ගතියකින් පෙළෙන්නට වුණා. ඉක්මනින් මේ අසල පනවන ලද අසුනක වැඩහුන් මහා කාරුණිකයන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කතා කොට පැවසුවේ, ආනන්ද, තථාගතයන් වහන්සේ යම් දානයක් වළඳා සම්මා සම්බුද්ධත්වයට පත් වූයේද, යම් දානයක් වළඳා මහා පරිනිර්වාණයට පත් වූයේද, එම දන් දෙකම සමාන විපාක ආනිසංස ඇති දාන බව චුන්ද කර්මාර පුත්‍රයාට පවසන්න කියලයි. බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑවේ තමා විසින් දෙන ලද ආහාර අපත්‍ය වීම නිසා යයි සිතා චුන්ද කර්මාර පුත්‍රයා කම්පාවට පත්වේවියයි සිතලා ඔහුව එම තත්වයෙන් මුදවාලනු පිණිස, ඔහුගේ හිත සනසනු පිණිස මහා කාරුණික බුදු පියාණන් වහන්සේ ඒ විදිහට කටයුතු කළේ. අබමල් රේණුවක තරම් ප්‍රමාණයකට අනුන්ගේ සිත් රිදවන්නට කැමැති නොවන බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පාන අවසන් මොහොතේ පවා උන්වහන්සේ මහා කරුණාවෙන් ලෝක සත්වයාට පිහිට වූ ආකාරය හරිම අසිරිමත්. ඉන්පසු බුදු පියාණන් වහන්සේ ආනන්ද හිමියන් සමගින් හිරණ්‍යවතී නදියෙන්ද ඈතර වෙලා කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන නම් වූ සල් උයනට වැඩම කළා. එහිදී ආනන්ද හාමුදුරුවෝ විසින් බුදු පියාණන් වහන්සේගේ උපදෙස් පරිදි සල්ගස් දෙකක් අතර උතුරු දෙසට හිසලා පනවන ලද ශයනයේ මත දකුණු ඇලයට සිංහසෙයියාවෙන් බුදු පියාණන් වහන්සේ සයනය කරනවත් සමගින්ම එම සල්ගස්වල අකලට පිපි මල් සුවඳ විහිදුවමින් අමාමෑණි බුදු පියාණන් වහන්සේ පුදන ආකාරයෙන් බිමට ඇද හැලෙන්නට වුණා. දස දහසක් ලෝක ධාතු වලින් පැමිණි කෝටි ගණන් දේව බ්‍රහ්ම සමූහයා අහසේ සිට මදාරා පරසතුමල් ඉසිමින් බුදු පියාණන් වහන්සේ පිදුවා. මේ අසිරිමත් ආමිස පූජාවන් පිරිනිවන් මංචකයේ සිට දැකගත් බුදු පියාණන් වහන්සේ පැවසුවේ, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස තමන් දේශනා කරන ලද ධර්ම මාර්ගයේ හැසිරෙන්නේ නම් එය තමන් වහන්සේට කරන නියම ගෞරවය හා උපහාරය වන බවයි. මේ ශෝක ජනක මොහොතේ උපවාන නම් ස්වාමීන් වහන්සේ නමක් විඩා බරව වැඩ සිටියේ බුදුරජාණන් වහන්සේ ළඟින් සිට පවන් සලමින් හිටියා. බුදු පියාණන් වහන්සේ උපවාන තෙරුන්ට එතනින් ඉවත් වෙන ලෙසට පැවසුවා.
එම ක්‍රියාවෙන් විමතියට පත්වෙච්ච ආනන්ද හාමුදුරුවෝ ගැන විමසනවා. ඇයි එහෙම ඉවත් වෙන්න කියන්නේ කියලා. බුදු පියාණන් වහන්සේ පවසනවා බුදු පියාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය දැක බලා ගැනීමට පැමිණි දස දහස් ගණන් ලෝක ධාතුවල දෙවියන්ට උපවාන මහතෙරුන්ගේ 이르දි බලයෙන් හේතුවෙන් බුදු පියාණන් වහන්සේව බලා ගන්නට බැරිව ලත වෙන බව, කම්පා වෙන බව. ඒ නිසා දෙවියන් කෙරේ අනුකම්පාවෙන් උපවාන හාමුදුරුවන්ට එතනින් ඉවත් වෙන්න කියලා පැවසුවේ කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා. පින්වතුනි බලන්න අන්තිම මොහොතේ පවා බුදුහිමියන්ගේ සිතින් උතුරා ගලා හැලෙන මහා කරුණා මහිමය. තමන්ගේ සුවයට වඩා මරණ මංචකයේදී අනුන් ගැන සිතූ හැටි. බුදු පියාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය දැක බලා ගැනීමට පැමිණි කෝටි ගණන් කෙලෙස් සහිත දේව බ්‍රහ්ම සමූහයා භාග්‍යවතුන් වහන්සේ ඊතා ඉක්මනින් පිරිනිවන් පානවා. මේ ලෝකයට පහළ වූ අසහාය දහම් මැස අතුරු දහන් වෙනවා යනුවෙන් පවසමින් හඬා වැටෙන්නට වුණා. පිරිනිවන් මංචකේ වැඩ සිටි අප මහා කාරුණිකයන්න් වහන්සේ තමන් වහන්සේගේ මේ අවසාන මොහොතේදී පවා මිනිසත් බවක් ලබාගත් අප හැම දෙනා විසින් මේ ජීවිතයේදී සිදු කරගත යුතුම වටිනා පින්කම් කිහිපයක් සිහිපත් කරලා දෙනවා. සදහවත් කුල පුත්‍රයන් විසින් දැක පහන් සංවේගය ඇති කරගෙන බොහෝ පින් රැස් කරගත හැකි ස්ථාන හතරක් බුදු පියාණන් වහන්සේ ඒ මොහොතේ හඳුන්වා දෙනවා. මහ බෝසත් උපත සිදු වුණු ලුම්බිනිය, බුදු බව ලැබූ බුද්ධ ගයාව, පළමු දම් දිසුම සිදු කළ බරණැස ඉසිපතනාරාමය සහ මහා පරිනිර්වාණය සිදු වූ කුසිනාරානුවර උපවර්තන සල්ුයන ඒ ස්ථාන හතරයි. මේ ස්ථාන හතර දැක බලා වන්දනා කොට තිබෙන කෙනෙක් මරණ මොහොතේ සිහි කරගෙන මරණයටපත් වූවොත් ඒ තැනැත්තා ඒකාන්තයෙන්ම සුගතිගාමී වන බව දක්වා තිබෙනවා. ඉන් පස්සේ බුදු පියාණන් වහන්සේ පරිනිර්වාණ මංචකයේම වැඩ හිඳගෙන කාන්තාවන් සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේලා කටයුතු කළ යුතු ආකාරයත් බුදු සිරුරක් ආදාහනය කරන ආකාරයත් ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් කොට චෛත්‍ය සාදා පිදීමට සුදුසු ධූපාරහ පුද්ගලයන් ගැනත් පෙන්වා දුන්නා. බුදු පියාණන් වහන්සේ විසින් මේ කරුණු ස්වාමින් වහන්සේලා වෙත පවසා ආනන්ද හාමුදුරුවෝ කෝ කියලා විමසනවා. ආනන්ද හාමුදුරුවෝ ඒ වෙලාවෙ එතන හිටියේ නැහැ. උන්වහන්සේ අසල තිබුණු විහාරයක පිටුපස්සට ගොස් එහි උළුවස්සේ එල්ලීගෙන හඬා වැළපෙනවා. ඒ මොහොතේ ආනන්ද හාමුදුරුවන්ගේ හිතේ මෙවන් සිටිවිලි සමුදායක් ඇති වෙන්නේ නැති. අනේ මෙතෙක් කල් මට අනුකම්පා කළ මගේ බුදු පියාණන් වහන්සේ තව සුළු මොහොතකින් පිරිනිවන් පානවා. මෙතෙක් කල් බොහෝම ආදරයෙන් දරුවෙකුසෙන් රැක බලාගත් මාගේ ස්වාමී වූ බුදු පියාණන් වහන්සේ අද මාව අතහැරලා යනවා. දැන් මා වෙන කා සමගින්නම් ධර්ම සාකච්ඡා කරන්නද, ප්‍රශ්න විමසන්නද, කාට නම් උවටන් කරන්නද? මට ශක්තියක් වුණු මගේ බුදු පියාණන් වහන්සේ මට අද සිට සජීවීව නම් දකින්නට ලැබෙන්නේ නෑ නේද? මිතුවක්කල් දීර්ඝ සංසාරේ සහෝදරයෙකු ලෙසින් පියෙකු ලෙසින් විවිධ ස්වරූපයන්ගෙන් බැඳී ආ සංසාරගත බැඳීම අද සිට පවතින්නේ නෑ නේද? අනේ මට අදින් පසු ජීවමාන බුදු පියාණන් වහන්සේ දකින්නට ලැබෙන්නේ නෑ නේද? මින් පසු උදාසනින් පිබිද උවටන් කරන්නේ කාටද මම? රාත්‍රිය උදාවන තුරු ළඟින් ඉඳමින් සොයා බලන්නේ කා ගැනද? බුදු පියාණන් වහන්සේ නැති මගේ ලෝකේ මං අසරණ වෙනව නේද?
මේ මහා කාරුණික බුදු පියාණන් වහන්සේ නැති ශෝකය, මහා කාරුණික බුදු පියාණන් වහන්සේ නැති පාඩුව මං කොහොම ඉවස ගන්නද, කොහොම දරා ගන්නද වැනි ශෝකාකුල සිතුවිලි සමූහයකින් අනන්ත මාහිමියන් වහන්සේගේ හිත වැසී ගොස් උන්වහන්සේ හඬා වැටෙන්නට වුණා. ආනන්ද හාමුදුරු මදක් ඈතට ගොස් හඬා වැටෙන බව අසා දැනගත් බුදු පියාණන් වහන්සේ උන්වහන්සේව ළඟට ගෙන්ව ගත්තා. දුක තුනී කරගන්නට අවවාද කරනවා. ආනන්ද, ඔබ ඔබෙන් ඉටු විය යුතු වගකීම නිසි ලෙසින් ඉටු කළා. මට ඉතා හොඳින් උපස්ථාන කළා. ඒත් ආනන්ද, කෙදිනක හෝ සියලු ප්‍රිය මනාප දෙයින් ඈත් වෙන්න සිදු වෙනවා. ඒ මොහොතට අපි හැමෝම මුහුණ දෙන්න ඕන. ආනන්ද, අඬන්න එපා, දුක් වෙන්න එපා. ඔබ මහා පින් ඇති කෙනෙක්, කුසල් දියුණු කළ කෙනෙක්. ඒ නිසා ආනන්ද, වීරිය වඩන්න, අප්‍රමාදීව මා දෙසූ ධම සිහිනුවණින් මෙනෙහි කරන්න. මේ ආර්ය සත්‍ය දැක දුකෙන් මිදෙන්න වෙහෙසෙන්න. මම දන්නා ඔබට මගේ වැඩ කටයුතු උපස්ථාන කටයුතු නිසා නිවන කරා මෙහි වූ සිතින් කටයුතු කරන්න බැරි වුණ බව. ඒ දැන් ඔබට වෙලාව තිබෙනවා. ඔබට පින තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය තිබෙනවා. ඔබට රහත් වෙන්න හැකියාව තිබෙනවා කියලා බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරන්ගේ හිත සනසනවා. අනතුරු ආනන්ද හාමුදුරුවෝ බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලා හිටියේ කුසිනාරාව වැනි කුඩා නගරයකදී පිරිනිවන් පාන්නේ නැතුව චම්පා නුවර, රජගහ නුවර, බරණැස් නුවර වැනි විශාල නගරයකදී පිරිනිවන් පාන්න කියලා. එහිදී බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා කුසිනානා නුවර කුඩා නගරයක් නෙවෙයි. තමන් වහන්සේ බෝසත් ආත්ම භවයකදී මහා සුදස්සන නම් සක්විති රජුවෙන් දෙද්දී රජකම් කළ නගරය මේ කුසිනාරාව කියලා. කුසිනාරා නුවරට තරම්ම දීර්ඝ වූ පූජනීය වූ ඉතිහාසයක් තියෙනවා. තවත් සුළු මොහොතකින් තථාගතයන් වහන්සේ මහා පරිනිර්වාණයට පත් වෙනවාය කියන ආරංචිය ලැබිලා එතන රැස්ව සිටි මහ පිරිස පීරාගෙන බුදු පියාණන් වහන්සේ ඉදිරියට එන්නට උත්සාහ කළ සුභද්‍ර නම් පරිබ්‍රාජකයා කෙරෙහි මහ කරුණාවෙන් බලලා උන්වහන්සේ සමීපයට ඒ තැනැත්තාව ගෙන්වාගෙන දහම් දෙසලවට ආර්ය ශ්‍රාවක භාවය ලබා දීමට තරම් බුදු පියාණන් වහන්සේ කාරුණික වුණා. සුභද්‍ර ජීවමාන බුදු පියාණන් වහන්සේගෙන් පිළිසරණ ලත් අවසාන ආර්ය ශ්‍රාවකයා බවට පත් වුණා. අනතුරුව තමන් වහන්සේගේ ඇවෑමෙන් ධර්මය හා විනය දෙක ගුරුතන්හිලා සැලකිය යුතු බව පවසලා තමන් දේශනා කරපු ධර්මයේ පිළිබඳව කිසියම් සැකසහිත තැනක් තියෙනවා නම් ඒ විමසන්න කියලා අවසාන මොහොතේ පවා ඉල්ලා සිටියා. බලන්න අපේ ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ අපව දුකෙන් මුදවාලීමට තිබුණ පරාර්ථකාමීත්වයේ මොනතරම්ද කියලා. එතන රැස්ව සිටි සියලුම ස්වාමින් වහන්සේලාගේ සිය සිතින් පිරිසිඳ දැනගත් බුදු පියාණන් වහන්සේ සියලු දෙනා වහන්සේ සම්මා දිට්ඨියෙන් යුතු ශ්‍රාවකයන් බව වටහාගෙන සියලු ශ්‍රාවකයන් වෙනුවෙන් තමන් වහන්සේගේ අවසාන අවවාදය ප්‍රකාශ කරනවා. හන්දදානි භික්ඛවේ ආමන්තයාමි වූ වය ධම්මා සංඛාරා අප්‍රමාදේන සම්පාදේත. මහණෙනි, අවසන් වතාවට ඔබ අමතා කියන්නම් සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළුයි. අප්‍රමාදීව කුසලෙහි යෙදෙන්න ඒ බුද්ධාවවාදයයි. ඉන්පසු සිංහ සෙයියාවෙන්
ශයනය මත වැඩ සිටි බුදු පියාණන් වහන්සේ දැස් වසාගත්තා. සිහි නුවණින් ප්‍රථම ධානයට සමවැදුණා. එයින් නැගිට ද්විතීය ධානයට සමවැදුණා. එයින් නැගිට තෘතීය ධානයට සමවැදුණා. තෘතීය ධානයෙන් නැගිටගත් බුදු පියාණන් වහන්සේ චතුර්ථ ධානයට සමවැදුණා. එයින් නැගිටගත් බුදු පියාණන් වහන්සේ ආකාසානං ඡායතනේ නම් වූ අරූප ධානයට සමවැදුණා. අනතුරුව විඥානං ඡායතනයටද ආකින්චඤ්ඤායතනයටද නීව සංඥානා සංඥායතනයටද අනුපිළිවෙලින් සමවැදුණා. එයින් නැගිට සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවැදුණා. මහා කාරුණික බුදු පියාණන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවදිනවා සමගින්ම උන්වහන්සේගේ ශරීරයේ තිබුණු කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර තුනී වී නිරුද්ධ වී ගියා. එවිට ඒ අසල වැඩ සිටි ආනන්ද හාමුදුරුවන් අනේ අන්න මහා කාරුණික බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑවා යනුවෙන් කියා හඬා වැටෙන්නට වුණා. එවිට එහි වැඩ සිටි අනුරුද්ධ මහරහතන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට මතක් කළේ බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑවා නොවේ, ඒ නිරෝධ සමාපත්තියට සමවැදුණා කියලයි. නිරෝධ සමාපත්තිය තුල බොහෝ වේලාවක් වැඩ සිටි බුදු පියාණන් වහන්සේ එයින් නැගී සිට නේව සංඥානා සංඥායතනයට සමවැදුණා. එයින් නැගී සිට ආකින්චඤ්ඤායතනයට, එයිනුත් නැගී සිට විඥානං ඡායතනයට, එයින් නැගී සිට ආකාසානං ඡායතනයටද සමවැදුණා. එන් අනතුරුව හතරවෙනි ධානයටත්, එයින් තුන්වෙනි ධානයටත්, දෙවෙනි ධානයටත් සමවැදුණා. දෙවෙනි ධානයෙන් නැගී සිටි බුදු පියාණන් වහන්සේ ප්‍රථම ධානයට සමවැදුණා. නැවතත් අනුපිළිවෙලින් ප්‍රථම ධානයේ සිට ද්විතීය තෘතීය ධානවලට සමවැදුණා. තෘතීය ධානයෙන් නැගී සිටි මහා කාරුණික බුදු පියාණන් වහන්සේ හතරවෙනි ධානයට සමවැදී එයින් නැගී සිටිනවා සමගින්ම දස දහසක් ලෝක ධාතුවම කම්පා කරවමින් කෝටි ගණන් දේව බ්‍රහ්ම සමූහයාගේ සෝසුසුම් මැදේ කෝටි ගණනක් දේව බ්‍රහ්ම සමූහයා සෝසුසුම් සයුරේ ගිල්වමින් කුසිනාරානුවර උපවර්තන සල්ුවනේදී අවසන් සුසුම් පොද වාතලයට මුසකොට මහා පරිනිර්වාණයට පත් වුණා. මේ මිහිමත සිදුවිය හැකි අතිශයින්ම සංවේගජනක වූ ආශ්චර්යමත් වූ මහා පරිනිර්වාණය සියසින් දැක බලා ගැනීමට පැමිණි සක්දෙව් රජු ඒ මොහොතේ මේ ගාථාව ප්‍රකාශ කළා. අනිච්චා වත සංඛාරා උප්පාද වය ධම්මිනෝ uppajjitva niruddhanti te සංඋපසමෝ සුඛෝ. සියලු සංස්කාර ධර්මයන් හේතුන් නිසා හටගෙන හේතු නැතිවීම යාම තුළ නිරුද්ධ වන්නේය. ඉපදී නැසී යන ඒ සංස්කාරයන්ගේ යථා ස්වභාවය අවබෝධ කර ඒවා සංසිඳීමට සංසිඳීම සැපගෙන දෙන්නේය.
පින්වත්නි, ඒ අසිරිමත් වූ සංවේග ජනක වූ බුදු පියාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිදුුනේ අදවන් වෙසක් පුර පසළොස්වක පොහොය දවසකයි. අසිරිමත් සිදුහත් බෝසත් උපත සිද්ධාර්ථ තාපසතුමන්ගේ සම්මා සම්බුද්ධත්වය, සිද්ධාර්ථ ගෞතම ශාක්‍ය මුනීන්ද්‍ර බුදු පියාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිදු වූ ඒ සුවිශේෂ වෙසක් පුර පසළොස්වක පොහොය දවසේ උන්වහන්සේ වඩාත්ම කැමති ක්‍රමයට බුදුන් පුදන ඔබ සීල සමාධි ප්‍රඥාවන් දියුණු කරගෙන උන්වහන්සේ ප්‍රතිපත්ති පූජාවෙන් පුදන්නට මෙලෙසින් ඉදිරිපත් වීම සැබවින්ම අගය කළ යුතු දෙයක්. අප හැම දිනාටම විමුක්ති මාර්ගය පෙන්වා වදාළ අමා මෑණි බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේගේ 45 වසරක බුද්ධ කෘත්‍ය නිමවලා ජීවිතයේ සැබෑ තතු ඔබ අප හැම දිනාටම කියා පාමින් මහා පරිනිර්වාණයට පත් වුණ මේ වෙසක් පොහොය දවසේ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාවයත් ජීවිතයේ ඇති අස්ථිරතාවයත් මරණයේ ඇති ස්ථිරතාවයත් අපි මේ මොහොතේ ටිකක් සංසුන්ව මෙනෙහි කරමු. දෙනෙත් පියාගෙන හිත සංවර කරගෙන මේ අදහස් මෙනෙහි කරන්න. අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ මෙන්ම මහා සම්පත් ඇතිව සිටි මහා පිනැති මහා මන්ධාතු ආදී නර ශ්‍රේෂ්ඨයෝදු මරණයට පත් වූය. එසේම මමද ඒකාන්තයෙන්ම මරණයට පත් වෙමි. මා කරාද නොවරදවාම මරණය පැමිණේ. විදුලියක් දිය බුබුලක් අහසින් වැටෙන දිය පොදක් මෙන් ජීවිතය විනාශයට පත් වෙනවා. සතුරෙක් වගේ මේ මරණය ඉපදුනදා පටන් අපිව මරන්න බලාගෙන පිටුපසින් හඹා එනවා. මහා පින ඇති මහා රිද්ධිමත්තු මහා නුවණැත්තු මේ මරණයට පත් වුණා. එහෙනම් මං වගේ කෙනෙක් ගැන කවර කතාවක්ද? මරණය උත්පත්තිය සමගින්ම අප කරා පැමිණෙන එකක්. අපේ ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ මහා පරිනිර්වාණයට යම්සේ පත් වූවාද අපටත් කෙදිනක හෝ කොතැනකදී හෝ කවර ආකාරයකින් හෝ මේ මරණ ධර්මයට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒ මරණය ඒකාන්තයෙන්ම මා කරාද පැමිණෙනවා. ඒ නිසා ජීවිතය අනියතය, මරණය නියතය. ජීවිතං අනියතං මරණං නියතං. මරණං නියතං මරණං නියතං. විසි අසංඛ්‍ය කල්ප ලක්ෂයක් කල් මේ දීර්ඝ වූ සංසාරයේ බුද්ධත්වය වෙනුවෙන් අපමණ වූ දුක් වේදනාවන් විඳ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන දුකින් පෙළෙන අප සියලු දෙනා දුකින් එතර කරවීමේ
මහා කාරුණික වූ අදහසින් 45 වසරක කාලයක් තමන් වහන්සේගේ අසහාය බුද්ධ කෘත්‍යය ලොවට සිදු කොට මීට වසර 2566කට පෙර කුසිනාරානුවර උපවර්තන නම් වූ සල් උයනේ මනරම් වූ සල් රුක් දෙකක් අතරත සිංහ සෙයියාවෙන් සැතපී සිටියදී දස දහසක් ලෝක ධාතුවම කම්පා කරවමින් මහා පරිනිර්වාණයට පැමිණ වැඩවදාළ අප ශාන්තිනායක අමාමෑණී බුදු පියාණන් වහන්සේට මාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. හොඳයි පින්වත්නි, අපි ඔබට සිහිපත් කළේ අපේ ශාන්තිනායක අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ ඒ ජීවන චරිතයේ අවසාන අවස්ථාව මහා පරිනිර්වාණය සිදු වූ ආකාරය ඊටාම සංවේගජනක සිදුවීම් මාලාවක් සිහි කරනකොට පවා පුහුදුන් කමට හිතේ ලොකු සංවේගයක් දුකක් ඇති වෙනවා. ඒ කෙසේ වෙතත් උන්වහන්සේගේ පරිනිර්වාණයත් අපට කියාපාන්නේ ජීවිතය අනියත බව නිසා එය හොඳින් තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ යලි හිතට ගන්න. අප්ප මිදම් භික්ඛවේ මනුස්සානං ආයු. මහණෙනි, මේ මිනිස්සුන්ට තියෙන්නේ බොහෝම ටික ආයුෂ ප්‍රමාණයක්. ගොඩාක් කල් මේ මිනිස්සු ජීවත් වෙන්නේ නැහැ. ගමනියෝ සම්පරායෝ කවදා හරි මේ ආයුෂ ඉවර වුණාට පස්සේ කර්ම ශක්තිය ගෙවුනාම පරලෝ යන්න වෙනවා. ඒ පරලෝ ගමන කවදා කොතැනදී සිදු වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා කත්තබ්බං කුසලං, මොනතරම් අපහසුකම් දුර්වලතා අමාරුකම් තිබ්බත් හැකි හැම වෙලාවකම කුසලයටම නැඹුරු මනසින් කටයුතු කරන්න. චරිතබ්බං බ්‍රහ්මචරියං, මේ වටනා ජීවිතය නිකරුණේ නැති නාස්ති කරගන්නේ නැතුව බ්‍රහ්මචාරීව සීල සමාධි ප්‍රඥාවන් පූර්ණේ කරන්න, ආරිෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන්න. නත්ති ජාතස් සමරණං, උපන්නා වූ කෙනෙකුට නොමැරී ජීවත් වෙන්න පුළුවන් කිසිදු උපක්‍රමයක් නැහැ. මේ తත්වය හොඳින් වටහාගෙන අපි හැමදෙනාම අප්‍රමාදී වෙමු. ඒ සඳහා මහා පරිනිර්වාණ සූත්‍රය ඇසුරෙන් සිදු කළ මේ අනුශාසනාව ඔබට මහෝපකාරී වේවා කියලා අපි සිතින් ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානි සංසින් හැමතුතුම් නිවන් සුව සැලසේවා.